සම්මා සම්බුදු සරණයි සදහැති සුපින්වත් ඔබ හැම දෙනාටම සදහම් මසුන කැමැත්තෙන් මේ පැහැදීත් බෞද්ධ ආරූප වාහිනිය සමගින්ම ඒකාත්මික වන සුපින්වත් ඔබ හැම දෙනාගේම හිත සුව පිණිස බෞද්ධ ආරූප වාහිනිය මේ පැයට නියමිතව විකාශය කරන දායකත්ව සද්ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නේ කළුතර ඈතගම බෝසත් මාපියසවනේ සුපිහිටි බෞද්ධ නාලිකාවේ කළුතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පටිගත කිරීමක් ලෙස සදහැමතුනි මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ හිටින පින්වත් ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද හසලක සීලවිමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැමතුනි අද දේශනාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ පානදුර බාලිකා මහා විද්‍යාලයේ විද්‍යා අංශයේ ගුරු බවතුන් ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසක් විසින්. එහෙමනම් අප හැමදෙනාම මෙතෙන් සිට මෙයතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංඥා භික්කවේ වේදිතබ්බා සංඥානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ සංඥානං වේමත්තතා වේදිතබ්බා සංඥානං විපාකෝ වේදිතබ්බෝ සංඥා නිරෝධෝ වේදිතබ්බෝ සංඥා නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බාති. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වය පානදුර බාලිකා මහා විද්‍යාලයේහි විද්‍යාංශයේ ගුරු බවතුන් එකතු වෙලා කල්යාණ මිත්‍ර පිරිසත් මැදිහත් වෙලා ඊටාම ශ්‍රද්ධාවෙන් පානදුර බාලිකා මහා විද්‍යාලයේ පින්තුන් දේශනාවට දායකත්වයේ දරනවා. ඒ අත්තන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිමිකාරීත්වය සාමාන්‍ය ශ්‍රාවකයෙකුට මුණ ගැහෙන්නේ නැහැ. ඒක බොහොම ප්‍රඥා ගෝචරයි. ඥානවන්තයින් විසින් ප්‍රශංසා කරන එක. සමහර අයට බුදුරජාණන් වහන්සේ මේව වදාරනවා. සමහර අයට භාග්‍යතුන් වහන්සේම කියනවා මේක ආවට ගියාට තේරුම් ගන්න බෑ. ප්‍රඥාවන්තයින්ට ගෝචර වෙන ධර්මයක් මේක. ඥානවන්තයින් ප්‍රශංසා කරන එක. එතකොට මේ ධර්මයේ හිමිකාරීත්වයේ තියෙන ප්‍රඥාවන්ත කෙනෙකුටයි. එතකොට මේ ප්‍රඥාව තියෙනවා නම් සමහර විට යාට පන්සලට නිතර යන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ යාට හැමදාමත් බුද්ධ පූජා තියෙන එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඒවා නොකරනවා නෙවෙයි. ඒවා මගේ හැරෙන්න පුළුවන්. ඒ මොනවා මගේ හැරුණත් පින්වත්නි, ප්‍රඥාව තියෙන කෙනා මේ ධර්මය අල්ල ගන්නවා. ඒතර මේ ධර්මයට අවශ්‍ය මූලික පසුබිම මුලින්ම හදා ගන්න ඕනේ.
හැමෝටම මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අදාළ පසුබිම අපි මුලින්ම හදා ගන්න ඕන. මේ පසුබිමේදී ධර්මයේ පැහැදිලි කරන එකක් තමයි මුලින්ම සීලයකින් අනුග්‍රහය හදා ගන්නවා. ඒ හැම එකකින්ම උදව්ව හදාගන්නේ නිවන පිණිස. ඊළඟට සුතානුග්‍රහිතාච හොත්ත දහම් දැනුමක් හදා ගන්නවා. ඊට පස්සේ ඊළඟට කියනවා සාකච්ඡානුග්‍රහිතාච ඔය අතර සැකතැන් හොඳ සාකච්ඡාවෙන් විසඳ ගන්නවා. කියන ඔක්කොම පිළිගන්නේ නැහැ හොඳට සාකච්ඡා කරනවා. එහෙමනම් මෙහෙම වෙන්නේ කොහොමද? පිළිගන්න ඕනේ නැහැ. එහෙම වෙනවා නම් මෙහෙම වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ සාකච්ඡානුග්‍රහිතාච සාකච්ඡාවෙන් අනුග්‍රහය හදාගන්න. ඊළඟට තමයි සමතානුග්‍රහිතාච අන්න සමතයෙන් අනුග්‍රහය හදා ගන්නවා. අන්තිමටම තමයි විපස්සනානුග්‍රහිතාච විදර්ශනාවෙන් අනුග්‍රහය හදා. ඔක්කොම කරන්නේ නිවන කරා ශ්‍රාවකයා පමුණුවන එක. දැන් මෙතන ගැටලුව වෙන්නේ දැන් මේවා අල්ල ගන්නකොට මේ ධර්ම කාරණා අල්ල ගන්නකොට ඒක Taman දන්න ඉතා සාම්ප්‍රදායික සීමාවෙන් අල්ල ගන්න උත්සාහ කරන එක. උදාහරණයක් විදිහට සීලානුග්‍රහිතාච කියනකොට අපේ ඔළුවට එන්නේ නිකන් පන්සිල් රකින්නවා වගේ එකක්. දැන් මෙතන සීලානුග්‍රහිතාච කියලා ධර්මී කතා කරන්නේ පින්වත්නි පන්සිල් නෙමෙයි. පංචශීලයේ කියන එක ಭಾರತයේ තිබුණු එකක්. පන්සිල් කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මූලික ඉගැන්වීමේ තියෙන ගෘහස්ත ජීවිතයට උදව් වෙන දෙයක් විදිහට උන්වහන්සේ අනුදැනව දාලාට මේ සීලානුග්‍රහිතාච කියනකොට මේ නිවනට උදව් වෙන මොකක් හරි සීලයක් තියෙනවා නම් අන්න ඒකෙන් අනුග්‍රහය හදා ගන්න. ඒ කියන්නේ ඇත්තටම මෙතන කියන්නේ ඉන්ද්‍රිය සංවරය තියාගන්න. ඉන්ද්‍රිය සංවරය තියාගන්න. මොකද ඉන්ද්‍රියන් හරහා කෙලෙස් ධර්ම ඇති වෙන්න ඉඩ නොදී මුලින් පරිස්සම් වෙනවා. දැන් ඇස සංවර කරගන්න අවශ්‍ය වෙන්නේ ඇස හරහා තමයි සංස්කාර ධර්මයන් හිතට ගලන්නේ. වෙන ගලන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඇස තුල සංවරය හදා. ඇස සංවර කරගන්නවා කියන්නේ රූප දකින්නකොට නොබලා ඉන්නව නෙමෙයි. රූප දකින්නකොට බලනවා. බලනකොට ලස්සනයි නම් ලස්සන බවක් දැනගන්නවා. අවලස්සන නම් අවලස්සන බවක් දැනගන්නවා. ලස්සන එකත් එක්ක ඇලෙන්නෙත් නැතුව අවලස්සන එකත් එක්ක ගැටෙන්නෙත් නැතුව දකින්න රූපේ මැදින් හිට ගන්නවා. අන්න එතන තමයි සීලානුග්‍රහිතාච කියලා කියන්නේ. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හරහා අත්දකින්න ලෝකේ පදනම් කරගෙන නිමිති අනුනිමිති ගන්නේ නැති විදියට ආයතනයන් පරිහරණය කරනවා. එතකොට එහෙම පරිහරණය කරනකොට සීලයට අදාළ ගොඩාක් දේවල් සම්පූර්ණයි. පන්සිල් රකින්නවා කියලා අමුතුවෙන් කරන්න දෙයක්වත් නැහැ. හැබැයි ඒක සීලයක් විදියටමත් ධර්මයේ පෙන්නලා තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ඔය පංචශීලයේ පමණක් කිසිම ආකාරයකින් නිවනට උදව් වෙන්නේ නැහැ. සමහර කෙනෙක් දොස් කියන්නත් පුළුවන් මේ කතාව අහලා. පංචශීලයේ පමණක් කිසිම ආකාරයකින් නිවන පිණිස උදව් වෙන්නේ. පන්සිල් හොඳයි මේ දිනදා කාමභෝගී ජීවිතේ වැරදින්න නැතුව මේ බිරිඳයි ස්වාමියයි අතර ඇති වෙන සම්බන්ධතාවල සත්‍යවාදීව සතුන් මරන්නේ නැතුව කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන්න. එහෙම හිටියාම ගෘහස්ත ජීවිතයට පොඩි තල්ලුවක් හම්බ වෙනවා පවත්වාගෙන යන්න. දැන් නිවන පිණිස එන ශ්‍රාවකයෙකුට පන්සිල් හොඳටම මදි. අටසිලුත් මදි ඇත්තට. ඉන්ද්‍රිය සංවරය හදා ගන්න. චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි. නිමිත්ත ගන්නෙත් නෑ සෙන් අනුනිමිත ගන්නෙත් නෑ. මොකද පින්වත්නි ඔබේ හිත කෙලෙසුන්ගෙන් දූෂණය වුණා නම් දූෂණය වුණේ ඔබේ ඇස නිසාමයි. ඇස කන නාසය දිවකය මනස පදනම් කරගෙන ඔබව දූෂණය වුණා මිසක් වෙන කිසිම ආකාරයකින් සංවේදනා ඔබට ගන්න බෑ. ඒ කියන්නේ අහන දේවල්, දකින දේවල්, දැනෙන දේවල්, හිතෙන දේවල් විතරයි ලෝකේ තියෙන්නේ. ඒ වගේම තමයි අහන දේවල් වලට, දැනෙන දේවල් වලට, දකින දේවල් වලට, හිතෙන දේවල් වලට විතරමයි අපේ හිතේ තණ්හාවකුත් උපදින්නේ. අහපු නැති ඒවට තණ්හාව උපදින්නෙත් නැහැ, දැකපු නැති ඒවට තණ්හාව උපදින්නෙත් නැහැ, දැනුනේ නැති ඒවට තණ්හාව උපදින්නෙත් නැහැ, හිතුන් නැති ඒවට තණ්හාව උපදින්නෙත් නැහැ. වෙන මොනවද ඔබට තණ්හාව උපදින්න තියෙන්නේ? නැහැ. බලන්න කොච්චර ඉලක්කගතයිද. එතකොට ඒ අහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුලින් මුලින්ම පරිස්සම හදා ගන්නවා. අහන දකින දැනෙන හිතෙන දේවල් පදනම් කරගෙන අලුතෙන් කෙලෙස් වලට රිංගන්න දෙන්නේ නැහැ ඇතුළට. අලුතෙන් කෙලෙස් වලට රිංගන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් යා පිරිසුදුයිද? නෑනේ. ඇතුලේ නොඒක ආකාරයේ ක්ලේශ ධර්මයන් රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භව රාගානුසය ආදී අනුසය ධර්ම ගොඩක් හිතේ තියෙනවා. පිරිසුදු නෑ. දැන් මේ කරගත්තේ පින්වත්නි මේ
මේ අපි ඉන්න මැදිරියේ වටේටම වේගෙන් හුළඟක් එනවනම් මේ ජනෙල් දොරවල් ටික ඇරලා තියෙනවනම් එළියේ තියෙන කුණු දූවිලි ඔක්කොම මේ මැදිරිය ඇතුළට එනවා. ඒතකොට දැන් මැදිරිය ඇතුළ හොඳටම විනාශ වෙලා කොළ ඇවිල්ලා දූවිලි ඇවිල්ලා ජරාව ඇවිල්ලා පළවෙනියෙන් කරන්න ඕන දේ තමයි ආයේ තවමත් කැළඹීම මේ විදිහටම තියෙනවා නම් ඉස්සල්ලා දොරවල් ටික වහන එක. ඇතුළ පිරිසුදු නෑ. ඊට පස්සේ හිමීට අතු ගහලා දාන්න පුළුවන්. නමුත් අතු ගන්න නැත්තම් ඇතුළේ ටිකම ආය ඇවිස්සෙනවා. ඒ ටිකේ ඉන්නත් බෑ ඊට පස්සේ. ඉස්සල්ලාම හිමීට දොරවල් ජනෙල් ටික වහන්නේ ඇතුළේ තියෙන ටික එළියේ තියෙන ටික ඇතුළට එන්න නොදී තියාගන්න මිසක් ඇතුළ පිරිසුදුවට නෙමෙයි. අන්න ඒ වගේ ඉන්ද්‍රිය සීලානුග්ග හිතාච කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා මනාප අමනාප රූපේ විසින් තමන්ව තවදුරටත් වනසන්න දෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙනවා. දැන් අපිට තේරෙනවා මෙතනමයි අවුල තියෙන්නේ. ඇයි මෙතනම අවුල කියන්නේ? මෙතනම අවුල කියන්නේ පින්වත්නි මේ ලෝකේ අපිට තියෙන ගැටලුව තමයි නොඑක් ආකාරයෙන් දුක උපදින එක. වෙන ගැටලුවක් නැහැ. දුක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙලා අදට 2600කට එහා පැත්තේදී ජරා මරණ දුකට තමයි විසඳුමක් කිව්වේ. එතකොට ජරා මරණ දුකට විසඳුමක් ඉදිරිපත් කළේ වෙන මොකටවත් නෙමෙයි අපි ජරා මරණ වලින් හරි පීඩාකාරී ජීවිතයක් ගෙවන්නේ. අපි ජරා මරණ වලින් නිදහස් නෑනේ. ජරා මරණ වලින් මේක තමයි අපි ඉස්සරහා තියෙන ලොකුම අවුල. මීට වඩා ලොකු අවුලක් අපි ඉස්සරහා නෑ. මොකද්ද මීට වඩා තියෙන අවුල? දැන් මේ කාලේ මිනිසුන්ට හිතෙන්න පුළුවන් බඩු මිල ගණන් වැඩි. නෑ. සල්ලි තියෙන මිනිහෙකුට ඒ මිලටම බඩු ගන්න පුළුවන්. එහෙනම් ඒක ලෝකේ ලොකුම අවුල වෙන්න බෑ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අද රැයට කන්නේ කොහොමද කියන එක අපිට තියෙන ප්‍රශ්නේ ඔය බන නෙමෙයි අපිට ප්‍රශ්නේ. ඒ කන්නේ කොහොමද කියන ප්‍රශ්නේ කොහෙන් හරි කෑම හොයාගෙන කෑවහම නැති වෙනවා. එහෙනම් ඒක ලෝකේ ලොකුම අවුල වෙන්න බෑ. ලෝකේ ලොකුම අවුල තමයි ජරා මරණ දුක. මුළු ලෝකයම කඩා වැටෙන්න මොහොතයි යන්නේ පින්වත්නි. මෙහෙම වාඩි වෙලා බොහොම ශාන්තව ප්‍රණීතව බණ ඇහුවට ඔය ජීවිතේ පින්වත්නි හුස්මක දුරයි ඔය ජීවිතේට. මම උගතෙක් බුද්ධිමතෙක් ඥානවතෙක් ඒවා එකක්වත් අදාළ නැහැ. ජරා මරණ තමන්ව වට කරාම S2 පියාගන්න ලෑස්ති වෙන්න ඕනේ. මේකට විකල්පයක් නැහැ. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් ජරාවටපත් වෙන, ඒ කියන්නේ ලෙඩවීම, වයසට යෑම. මෙන්න මේකට විකල්පයක් විදියට තෙරුවන් සරණ. ඔන්න ඊට පස්සේ ගැටලුවකුත් මත වෙනවා. හරි. බුදුරජාණන් වහන්සේගේ ධර්මීට ආවම ලෙඩ වෙන්නේ නැද්ද? වයසට යන්නේ නැද්ද? නෑ. වයසට යනවා. ලෙඩ වෙනවා. අසරණ නැහැ. ඒ කියන්නේ අපි ලෙඩ වෙනකොට කායික හුලෙනුත් බැට කනවා මානසික හුලෙනුත් බැට කනවා. මානසික හුලෙන් බැට නොකන තැනකට හිත හදලා දෙන්නේ ධර්මයේ. එතකොට අපි ඉස්සරහා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ජරා මරණ දුක. එතකොට ජරා මරණ දුක මොන විදියට අපිව වට කරයිද කියලා අපිට තේරෙන්නේ නැහැ. කොයි වෙලාවෙ වට කරයිද තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ජරා මරණ දුකට පත්වීමේ අරුබුදය තමයි නැවත නැවත ආයෙත් ප්‍රතිසන්දියක් කරා යන්න වෙනවා. භෞතිකවාදී බර අදහස් තියෙන කෙනෙක් ඒක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. මොකද විද්‍යාත්මක ලෝකේ කොහොමත් පිළිගන්නේ නැහැ. හේතුව තමයි ඒගොල්ලන්ගේ අත්දැකීම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. උපතේ සිට මරණය දක්වා අත්දැකීම් ටික දිහා බලාගෙන තමයි ඒගොල්ලෝ නිර්ණායක ඉදිරිපත් කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රගත කතාව සාංශාරික පැවතුම් දිහා පවා බලමින් ඊටාම පළල් චින්තනයකින් ලෝකේ අත්දකින්න උගන්වන එකක් බුදුදහම. ඒ නිසා මේ ඇස අභිබවා ගියපු දිබ්බ චක්කු වැනි ඥානයකින් ලෝකේ දකින්න පුළුවන් ඇහැට පේන්නේ නැති සීමාවක් තියෙන බව අපිට අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා. සමහර අය පිළිගන්න කැමති නැහැ. කියන්නේ විද්‍යාත්මක දෘෂ්ටියක්ම තියෙනකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ ඕවා පිළිගන්න බෑ. එච්චර පිළිගන්න බෑ. සාංශාරය ගැන පිළිගන්න බෑ. උපදිනවද පිළිගන්නත් බෑ. ආයේ ඉපදෙමින් මැරෙමින් යනවද කියලා පිළිගන්නත් බෑ. ඉපදෙමින් මැරෙමින් යන ගමන පිළිගන්න මේ වෙලාවේ ඉපදිලා ඉන්න එකම ඇති. සංසාරය ගැන තේරුම් ගන්න ආයේ මේ අතීත සංසාරික පැවතුම් ගැන බලන්න ඕනත් නැහැ. අනාගත පැවතුම් ගැන බලන්න ඕනත් නැහැ. මේ වෙලාවේ ඉපදිලා ඉන්න එකම ඇති. ඒතර බටහිර විද්‍යාව ගැන ඕනෑවට වඩා ඒ පැත්තෙන්ම හිතන කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. මේ මොහොත ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තමයි ඇත්ත කියලා. හැබැයි ඔබ එකක් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ලෝකේ හැමෝම දන්නේ නෑ හිත දියුණු කරන්න පුළුවන් කියලා. ලෝකේ කවුරුත් කියන්නේ හිත දියුණු කරන්න පුළුවන් කියලා. බටහිර විද්‍යාවත් හිත දියුණු කරන්න පුළුවන් වගේ අදහසක් ඉදිරිපත් කරා නම් මනෝවිද්‍යාව තුළින් ඒකත් බුදුදහමින් ගත්ත පොඩි කෑල්ලක් අල්ලගෙන කියන කතාවක් මිසක් ඒගොල්ලන්ට
මේ පාරභෞතික සීමාවේ තියෙන මනස පිළිබඳ ඒගොල්ලන්ට විශ්ලේෂණයක් නැහැ. මොකද මනස පිළිබඳ මේ පරිේෂණ කරන්න බෑ. මනස පිළිබඳ පරිේෂණ කරන්න බෑ. මොකද මනස අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවකින් මනස පිළිබඳ ඇත්තටම මොලේ ක්‍රියාකාරීත්වයේ සම්බන්ධයෙන් අදහස් ටිකක් ගන්න පුළුවන්. නමුත් හිත වැඩ කරන්නේ වෙන විදියකට. එතකොට දැන් මේ පේන සීමාව දැන් උදාහරණයක් විදිහට පේන මට්ටම පිළිබඳව යම් කෙනෙක් පරිේෂණයක් කරනවා නම් ඒක කවදාවත් කරන්න බෑ. ඇයි? පේන මට්ටමේදී පරිේෂණයක් කරගන්න බෑ. පේන මට්ටමේ ඇහැ වැඩ කරන්නේ කොහොමද කියලා ලෝකයට හොයන්න බෑ. කන වැඩ කරන්නේ කොහොමද කියලා හොයන්න බෑ. හේතුව තමයි ඉතින් කන ගැන කරන්න පුළුවන් යම් හැදෑරීමක්. ඇස ගැනත් පුළුවන්. නමුත් අවුල තියෙන්නේ ඇහැට නෙමෙයි පේන්නේ. පේන සීමාවේ තියෙන ක්‍රියාවලිය ඊටාම ගැඹුරු එකක්. චක්කුංච පටිච්චාවුසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං ඇසයි රූපයයි චක්කු විඥානයයි තුනම එකතු වෙලා ඒකට කියනවා ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා ස්පර්ශේ නිසා විඳීම් හටගෙන වේදනාපච්චය යං වේදේති තං සංජානාති විඳිනකොට විඳින රූපය අඳුනගෙන සංජානාති තං විතක්කේති සංජානනී තුල විතර්ක කරලා විතක්කේති තං පපංචේති විතර්කයේ තුලයි ප්‍රපංච හටගන්නේ. බලන්න පේන මට්ටම තුල මොන වගේ ලොකු වැඩක් තියෙනවද? නමුත් බටහිර ලෝකයේ මතයටම එළඹිලා බැහුවොත් ඇහැට පේනවා එච්චරයි. ඒගොල්ලෝ ඒක පේන මට්ටම විස්තර කරන්නේ ස්නායු ක්‍රියාකාරීත්වය ගැන වගේ ලොකු කතාන්දර ටිකුත් ඒගොල්ලෝ එකට දානවා. නමුත් හිත ගැන ඒගොල්ලන්ට අවධාරණයක් නැහැ. මොකද හිත පාරභෞතික නිසා. එතකොට දැන් ඒ වගේම තමයි ඇහැටම පේනවා කියලා කිව්වට ඇහැට පේන්නෙත් නැහැ. ඊට පස්සේ කනටම ඇහෙනවා කිව්වට කනට ඇහෙන්නෙත් නැහැ. ඊට පස්සේ පේනවා කියන එකත් ගන්න බෑ. පෙනි නිරුද්ධ වෙනවා කියන එකයි හරි කතාව. මේ මොහොතේ ඔබට මාව එක දිගට පේනවා නෙමෙයි. පෙනෙන රූපය හටගෙන නිරුද්ධ වෙවි යනවා. ඒක ඇහෙන් බලලා තේරුම් ගන්න බෑ. අන්න ඒකයි තියෙන අවුල. ඒක මේ ඇහැට පේන්නේ ප්‍රඥාව නැමැති ඇසට තමයි ඒක පේන්නේ. පෙනි නිරුද්ධ වෙනවා කියන කතාව. ඇයි ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවෙන් බැලුවොත් නෑ. ඔය එක දිගට පේන්නේ. එක දිගට ඇහෙන්නේ. ඇත්තටම ඇහෙන වෙලාවේ පේන්නෙත් නෑ. පේන වෙලාවේ ඇහෙන්නෙත් නෑ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හටගෙන නිරුද්ධ වෙවි යන්නේ. ඒ වේගයේ වැඩිකමට තමයි එක දිගට පේනවාය, එක දිගට ඇහෙනවාය, එක දිගට දැනෙනවාය කියලා අපි හිතාගෙන ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ හටගෙන නිරුද්ධ වෙවි යනවා කියන එක තේරුම් ගැනීමේ ගැඹුරු අවස්ථාව තමයි අරහත්ත්වය වගේ තත්ත්වයක් මතුවෙන්නේ. ඒකට භාවනාමය ඥානයක් අවශ්‍යයි. ඒ භාවනාමය ඥානෙ නැතුව මුකුත් කරගන්න බෑ. භාවනාමය ඥානයක් අවශ්‍යයි. එතකොට දැන් මේක බුදු කෙනෙක් මතු කරන්නේ අදට 2600කට එහා පැත්තේ. බුදුහාමුදුරන්ට ගරු කරන්න ඕන පින්වත්නි ඒකටයි. ඇයි? අදට 2600කට එහා පැත්තේ. අදත් දෙවියන් වහන්සේ තමයි ඔක්කොම කරන්න කියලා කියන ලෝකයක. අදත් එහෙම කියන ලෝකයක බුදුරජාණන් වහන්සේ කව හේතුන් සහිතව ලෝකේ ගැට ගැහෙනවා. හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙලා යනවා. මේක දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් ලෝකේ කවුරුවත් කරන එකක් නෙමෙයි. තමා විසින් ගොඩනගාගත්ත හේතුන් නිසා උද්ගත වෙන ඵල ධර්ම ටිකක් හේතුන් නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙලා යනවා කියලා බුදුහාමුදුරුවෝ අදට 2600කට එහා පැත්තේදී Tamanගේ පැත්තෙන් වගකීම තියලා ලෝකෙම දෙවියන්ට වගකීම දෙද්දී මහණෙනි Taman කැමති නම් Taman පිහිට කරගත්තොත් Tamanට නිවෙන්න පුළුවන් කියලා කියපු වචනෙට බුදුහාමුදුරුවන්ට ගරු කරන්න ඕන. දෙවියෝම ශ්‍රේෂ්ඨයි. ඔය දේවත්වය පිළිබඳ බුදුදහමේ කතා බහ වුණාට දෙවියොන්ටත් වඩා මනුෂ්‍යත්වයයි ශ්‍රේෂ්ඨ කියන්න බුදුරජාණන් ගොඩක් උත්සාහ කරපු කෙනෙක්. ඒක තමයි උන්වහන්සේ සමහර දවස් වලට සක්‍ර දේවේන්ද්‍රයා පවා මනුස්ස ලෝකෙ දිහා බලාගෙන කියනවලු "යේ ගහට්ටා පුඤ්ඤතරා ගිහි ජීවිතේ ගෙවන පින් කරන ධම්මේන දාරම් පෝසෙන්ති ධර්මානුකූලව ජීවිතේ ගෙවන කෙනාට තන් නමස්සාමි මාතලි මං මේ මිනිසුන්ටයි වඳින්නේ" කියලා සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය තලයේ ඉඳලා දේවතාවක් මනුස්ස ලෝකෙට වඳිනවලු. ඊටා පරිස්සමට දේවත්වයේ බාල කර මිනිස්යාට වගකීම දුන්නටයි බුදුහාරුන්ට ගරු කරන්න ඕන. ඊටාම පරිස්සමට ඒක කළේ. ඇයි? දේවත්වයට අභියෝග කළොත් ජීවිතේ පවා කෙනෙක් විනාශ කරන්න පුළුවන් යුගයක්. එච්චරට බමුණන්ගේ මතේ මහා බ්‍රහ්මයා ඔක්කොම කරන්න කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ බමුණු මතේ හරියට අභියෝගයට ලක් කරන්න කතා කරපු කෙනෙක්.
ඉතින් ඒ අතර බුදුරජාණන් වහන්සේ ඇත්තටම අතීන්ද්‍රිය ඥාණයෙන් දැනගත් උන්වහන්සේ උගාක් භාවනා කළානේ. ඒකෙන් දැනගත්තා මේ හේතුන් සහිතව ලෝකෙ ගැට ගැහෙන විදිය. සංසාරය කියන එක බුදුහාමුදුරුවෝ නෙමෙයි හොයාගත්තේ. ಭಾರತයේ සමකාලීන ශ්‍රමණ කණ්ඩායම් සංසාරය ගැන දැනගෙන හිටියා. සංසාරය කියලා එකක් තියෙනවා කියලා. එතකොට සංසාරය කියලා එකක් තියෙනවා කියලා දැනගෙන හිටියට ඒගොල්ලෝ විකල්පයක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මේ සංසාර ඉපදින් මේක නෙට්වර්ක් එකක් කියලා දැනන් හිටියා. මේක එක ජාලයක් කියලා දැනන් හිටියා. ඒ කියන්නේ මේ ජාලත් එකට සම්බන්ධයි කියලා දැනගෙන හිටියා. මේ සිද්ධි හැම එක්කම අන්තර් සම්බන්ධයක් තියෙන විශාල ජාලයක් සංසාරය කියන්නේ දැනගෙන හිටියා. නමුත් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ඒක උන්වහන්සේ හොයාගත්තා නෙමෙයි. මොකද ಭಾರತයේ හිටියා හොද්දට ඉතා ඉහළ ආධ්‍යාත්මයක් තිබුණා. අය ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අය ළඟට ගිහින් උන්වහන්සේ භාවනාව ගැන යම් කිසි ආකාරයකින් පුහුණුවකුත් ලැබනවනේ අය. ඒගොල්ලෝ 8වෙනි ධ්‍යානෙ හිමත් උපදවගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඉතාම ඉහළ ආධ්‍යාත්මයක් තිබිලානේ. අනිත් එක තමයි මේ අතීන්ද්‍රිය ඥානය පිළිබඳ ඉතා ගැඹුරු අදහස් තිබිලා තියෙන ඔය බුදුහාමුදුරුවෝ බෝධිසත්වයෙක් විදියට මවකුස පිළිසිඳ ගන්නකොටම මේ අසිත කාලදේවල දන්නවනේ මෙයා බුදු වෙනවා කියලා. ස්ථීරව බුදු වෙනවා කියලා තියෙනවනේ. එහෙමනම් ඇස අභිබවා ගිහින් කන අභිබවා ගිහින් හිත දියුණු කරපු ආධ්‍යාත්මික දැනුමක් තිබිලා තියෙනවා. ඒතර ඒ දැනුම හරහා සංසාරයේ පිළිබඳ යම් අදහසක් තිබ්බා. ඒ සංසාරය පිළිබඳව තිබ්බ අදහස තුල ඔවුන් අමාරුවේ වැටලා හිටියා එක තැනක. මොකද්ද? ඒගොල්ලෝ බලුවා මේ සංසාරය ජාලගතයි. يعني මේ හැම අත්දැකීමක්ම අන්තර් සම්බන්ධයක් පවතිනවා. ඔබ මාතර ඇති වෙන මේ දහම් කතා බහ පවා අහම්බයක් නෙමෙයි. මේ සියල්ල හේතු සහිතයි. ඒතර හේතු සහිතයි මේ හේතු සහිත භාවය තුල සංසාරික ස්වභාවය තුල සංසාරික ජාලයක් තියෙනවා. දැන් මේකට ගැලවෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ දැනන් හිටියේ. හැබැයි ඒගොල්ලෝ ඒක හොයන්න ඇති. ඔය ආජීවක ජටිල පරිබ්‍රාජක කණ්ඩායම් ගොඩාක් කැලෑවට ගිහින් හිත දියුණු කළා. ඒතර හිත දියුණු කිරීමේ තුලින් තමයි ඒගොල්ලෝ විවිධ ආධ්‍යාත්මික ප්‍රවේශයන් කරා ගියේ. දිබ්බ චක්කු දිබ්බ සෝත වගේ ඥාන උපදවගෙන හිටියා. තවත් කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්. එයාගේ ඩේටාබේස් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා ඒවා දැනගෙන හිටියා. ඔය ඕරායක වටේට ඩේටාබේස් එක කෙනෙක්ගේ කියවන්න පුළුවන් මට්ටමේ අය අදත් ඉන්නවා. එතකොට මේ ඒක කියව ගන්න පුළුවන් අය හිටියා. අපි ඒකට කියනවා පරචිත්ත විඥානන ඥානය කියලා. ඒක ලේ ධාතුව හා සම්බන්ධයි. ඇත්තටම ලේ ධාතුවේ වෙනස්කම් අනුව යම් කෙනෙකුට එයා ගැන යම් කියවීමක් කරන්න පුළුවන්. ඒ ඔස්සේ තමයි ධර්මයේ අර චරිත පව වර්ග කරන්නේ. සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත, රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත කියලා. ඇත්තටම ඒකත් හරියටම හරි දැන් ඔය ඕරා කැම් කියලා ලෝකේ කැමරාවක් තියෙනවා. ඕරා එක කැමරා ඡායාරූපගත කරන්න පුළුවන්. ඒකේ වර්ණ 6යි තියෙන්නේ. එතකොට ඒකේ වර්ණ 6ක් තිබ්බට මේ බුදුරජාණන් වහන්සේ අදට 2600කට එහා පැත්තේදී මේ කරපු චරිත වර්ගීකරණේ මේවා මහා විශ්මිත දේවල්. මේවා ගැන ලෝකේ වැඩියෙන් උනන්දු විය යුතුයි. නාම ධර්ම ඇසුරෙන් රූපයට බලපානවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළේ. දැන් අද කිව්වට මේ මනෝ රෝග බලපානවා මේ කායික රෝග වලට කියලා මේ අද නිකන් උඩින් පල්ලෙන් කතා කළාට බුදුරජාණන් වහන්සේ මතක් කළා රාග දේශ මොහ වාතය පිත සෙම කිපෙන්න බලපානවා කියලා. විසුද්ධි මාර්ගෙත් ඒක තියෙනවා. ඒ කියන්නේ රාගේ වැඩි වෙනකොට සෙම් රෝග වැඩි. මෙතන රාගය කියන්නේ මේ අනවශ්‍ය වචනයක් නෙමෙයි. රාගය කියන්නේ ඇල්ම කියන එක. ඇල්ම. රූප වලට ඇලුම් කරනවා, ශබ්ද වල. ඒවා ඇලුම් කරන්න සෙම රෝග වැඩි. ඒ කියන්නේ ආසාව වැඩි වෙන්න සෙම රෝග වැඩි එක හරි ඇත්තටම. පුංචි ළමයෙක් වුණත් බලන්න. සීමාවක් නැතුව එක දේවල් වලට ආසා කරනකොට සෙම රෝග වැඩි වෙන්නේ නැද්ද? ඒ වගේම ද්වේෂය වැඩි වෙනකොට පිත් රෝග වැඩි. ඔය අවුරුදු 35 40 ගිය මිනිසුන්ට පිත කිපෙන ගතියත් වැඩි. හේතුව තමයි ද්වේෂයත් හරි උත්සන්නයි. එතකොට අර නාම ධර්ම රූපයට එකට හැපි පවතිනවා කියන එක. ඒ වගේම තමයි වාත රෝග වැඩි වෙනකොට මෝහය වැඩි. ඒකනේ වයසට ගියාට පස්සේ වාත රෝගත් වැඩි, මෝහයත් වැඩි නේ කාලෙට. ඒ වගේ මේකෙදි මේ උඩින් පල්ලින් කතා කරලා බෑ. මේ විදියට මේ වාපිත්සෙම් රාගදේශ මොහ වලට සම්බන්ධ වෙනවා. ඒ නිසා වාත පිත සෙම වලට බෙහෙත් කරන එකත් එක්කම රාගදේශ මොහ වලටත් බෙහෙත් කරන්න ඕන කියලා ඉතා ගැඹුරු කියවීමක් බුදුදහමේ තියෙනවා.
පුදුමාකාර මනෝ විශ්ලේෂණයක් මේ බුදුරජාණන් වහන්සේගේ කතාව. එතකොට බුදුරජාණන් වහන්සේ ඇත්තටම කරන්නේ දැන් කවුරු හරි ඔබෙන් ඇහුවොත් එහෙම මොකක්ද එහෙනම් බුදුහාමුදුරුවෝ හොයාගත්තේ කියලා ඇහුවොත් ඔබට මොකක්ද දෙන්න තියෙන උත්තරේ? ඇත්තටම බුදුහාමුදුරුවෝ දැන් මම කියනවා සංසාරේ හොයාගත්තේත් නෑ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ ඒ කාලේ සංසාරය ගැන දැනන් හිටියා. ඇත්තටම ওই පන්සිල් වගේ දේවලුත් බුදුහාමුදුරුවෝ හොයාගත්තේ නෑ. පේවත් සමාදන් ඒවා ಭಾರತේ තිබ්බා. ඒකට හොඳම උදාහරණය තමයි බෝධිසත්වයන් වහන්සේ මව කුසට එනකොට මායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියලු. පේවත් ඒ කියන්නේ බෝධිසත්වරුන්ගේ සම්ප්‍රදායක් තියෙනවා බෝධිසත්ව අම්මා සිල් සමාදන් වෙලා නැත්තම් බෝධිසත්වරයෙක් මව කුසට එන්නේ නැහැ කියලා. අම්මා සිල් සමාදන් වෙලා නැත්තම් බෝධිසත්වරයෙක් මව කුසට එන්නේ නැල්ලු. ඒක හරි වැදගත් අද වුණත් ඇත්තටම. අද දරුවෝ නැති අම්මලාට පවා ඒක හරි උදව්වක්. සත්පුරුෂ දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් අලුතෙන් විවාහ වෙච්ච තරුණයෙක් සිල් රකින්න එක වටිනවා. ඇයි? මේ ධර්මයේ තියෙන එක තැනක බෝධිසත්වවරයෙක් මව කුස පිළිසිඳ ගන්නැල්ලු අම්මා පෙහෙවස් සමාදන් වෙලා නැති දවසේ. එහෙමනම් සීලුත් තිබිලා. මොකක්ද බුදුහාමුදුරුවෝ හොයාගත්තේ? බුදුහාමුදුරුවෝ හොයාගත්තේ අර ಭಾರತයේ හැමෝම කල්පනා කළා මේ සංසාරේ කියලා ජාලයක් තියෙනවා. මේ නෙට්වර්ක් එකෙන් ගැලවෙන්න බෑ කාටවත්. ගැලවෙන්න බැරි නම් මේ ජාලය අස්සෙම නම් ඉන්නේ ඒගොල්ලෝ හොයාගත්ත මේකේ හොඳම තැනට යන්නේ කොහොමද? එතකොට තමයි ඒගොල්ලෝ රූපාවචර අරූපාවචර ඉහළ බ්‍රහ්ම ලෝක හොයාගත්තේ. ඒ කියන්නේ මේකේ හොඳම තැන තමයි ඒක. ඒකට ඒගොල්ලෝ ධ්‍යාන දියුණු කළා. මේ අපි ඉන්නේ කාම ලෝකේනේ. ඒතකොට කාම ලෝකයේ අභිභවාගින් රූප අරූප කියන ලෝකවලට යන විදිය ගැන බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ උනන්දුවක් තිබ්බ. ඒකනේ ධ්‍යාන දියුණු කළේ. ඒගොල්ලෝ දැනගෙන හිටියා රූපාවචර ධ්‍යාන තියෙන කෙනා රූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. අරූපාවචර ධ්‍යාන දියුණු කරපු කෙනා එතනටත් වඩා ඉහළ ප්‍රණීත වෙච්ච අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඔච්චරයි ඒගොල්ලෝ දැනන් හිටියේ. බුදුහාමුදුරුවෝ පහළ වෙලා කලේ මේ නෙට්වර්ක් එකට කොතනින් එකතු වුණත් අසාර්ථකයි. ඒක හානියක්. මේකෙන් කොහොමද ගැලවෙන්නේ? ඒ කියන්නේ මේකෙන් ගැලවෙන්න බෑ. කොහෙන් ගියත් එක තැනක හිර වෙනවා. නිරේට යනවා, പ്രേත ලෝකෙට යනවා, මනුස්ස ලෝකෙට යනවා, ආය දිව්‍ය තලයට යනවා, ආය හතර අපායට වැටෙනවා, ආය තිරිසන් ලෝකේ උපදිනවා. ඉතින් මේ විදිහට මේක අස්සෙම කරක් ගගා ඉන්න ලෝකයකට බුදුහාමුදුරුවෝ කරන්නේ මේ සාංශාරික ජාලය ලිහන එක. ඒක හේතුඵල සහිතවයි ලිහන්නේ. එතකොට උන්වහන්සේ දැනගත්ත එක විශාල මානව කියවීමක්. ඒකේ උන්වහන්සේ දැනගත්තා මේ ජරා මරණ දුක නම් අවුල. මේ ජරා මරණ දුකට හේතුව මොකක්ද? අන්න ඒක උන්වහන්සේ හොයාගත්තා. එතකොට ඒ අය දැනගත්තා මේ ජරා මරණ දුක කියන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ තමයි ලෝකෙට ඉදිරිපත් කළේ. මේක උපාදානස්කන්ධේ පදනම් කරගෙනයි ඇති වෙන්නේ. අන්න ගැට ගැහෙන විදිය, සංසාරික ජාලයට බැඳෙන විදිය. උන්වහන්සේ තමයි හොයාගත්තේ මේ ජාලයට ගැට ගැහිලා තියෙන්නේ ගැට 10කින් කියලා. ඒවට අපි කියනවා දස සංයෝජන කියලා. දස සංයෝජන කියලා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කී කතා කරන්නේ. ඒතර මෙන්න මේ ගැට 10න් සංසාරයට ගැට ගහලා තියෙනවා. ඒ ගැට ගහලා තියෙන නිසා මේ සංසාරේ වටේම කරක් ගහනවා මිසක් මේ ගැට ටික ලියා ගත්තොත් සංසාරින් ගැලවෙන්න පුළුවන්. ගැලවුණාට පස්සේ යා සදාකාලිකවම නැවත මෙබඳු තත්වයකටපත් වෙන්නේ නැහැ. ඒක කියන්න තමයි පටිච්ච සමුප්පාදේ කියන තියරි එකේ ඉන්නේ ලෝකෙට. හේතුන් නිසා ඵලය ඇති වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙලා යනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ ඇති කල්හි මේ අතර මේ න්‍යායම බටහිර විද්‍යාවට මේක අලුත් කියලා ඒගොල්ලන්ගේ එකක් කියලා කියන්න බෑ. මොකද අපි මේක 2600කට එහා පැත්තේදී මතුවෙච්ච එකක්. දරිමුක ජාතකයේ තියෙන මනෝරෝග වර්ගීකරණය ඒ විදිහටම බටහිර විද්‍යාව අරන් තියෙනවා. දරිමුක ජාතකයේ තියෙනවා මනෝරෝග වර්ගීකරණය. ඒ ටික ඒ විදිහටම වෙන වචන ඒ පිළිවෙලටම ඇත්තටම ඔවුන් මේ ආචාර ධර්ම වලටත් යම් විරෝධයක් පානවා. මොකද ඔවුන් ඒ පිළිවෙලටමයි ගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ එකක් වගේ අපිට දෙනකොට අපිට මහ ලොකු දෙයක්. වෙන මොකක්වත් එපා. සෞඛ්‍ය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ නිරූපණය ඊටාම සරලයි. ඒක පවා බුදුදහමින් ගන්නේ. නමුත් අර අපරදිග පෙරදිග දැනුමේ ගැටුම නිසා පෙරදිග දැනුම අරගෙන ඒගොල්ලන්ගේ එකක් වගේ දෙනවා. ඒගොල්ලෝ කැමති නැහැ මේක දැනුමේ අතර ලොකු ගැටුමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය පිළිබඳ අර්ථ දැක්වීම තමයි කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, සමාජ සෞඛ්‍ය සහ ආධ්‍යාත්මික සෞඛ්‍ය කියන්නේ. ඕක පුංචි ළමයි දන්නවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය පිළිබඳ අර්ථ දැක්වීම. ඒතර ඔය වගේ ඊටාම සරල දෙයක් පවා බුදුදහමින් ගත්තා කියලා කියනකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒක ඒගොල්ලෝ අදහස් කරන්න ඇති කියලා. නෑ. ඔබ දන්නම තැනකින් මං කියන්න. ඔබ දන්න එක ගාතාවක් තියෙනවා. දන්නම ගාතාවක්. ආරෝග්‍යා පරමාලාභා. ආරෝග්‍යා පරමාලාභා කිව්වේ කායික සෞඛ්‍යය. දෙවනි පදේ මොකද්ද? සන්තුට්ටි පරමන්දනං අන්න සතුට මානසික සෞඛ්‍යය. සන්තුට්ටි පරමන්දනං දෙවනි වාක්‍යයෙන් කිව්වා. විශ්වාසා පරමා ඥාති සමාජ සෞඛ්‍යය. ඥාති සමාජ සෞඛ්‍යය. අන්තිමටම කියනවා නිබ්බාණං පරමං සුඛං ආධ්‍යාත්මික සෞඛ්‍යය. ඕකම නෙමෙයිද මෙහි වෙන විදියකට ඇවිල්ලා තියෙන්නේ. ආරෝග්‍යා පරමාලාභා කියන එකෙන් කායික සෞඛ්‍ය ගැන කතා කරනවා. සන්තුට්ටි පරමන්දන මේ එකපාර සතුට ගැන කියනවා මානසිකයි සෞඛ්‍යය. සතුට කියන්නේ මානසික සෞඛ්‍ය අතර ඉහළ අවස්ථාව. විශ්වාසා පරමාඥාති අර සමාජ සෞඛ්‍ය හොඳ වෙන්න ඕනේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමේ තියෙන්නේ. ඒක. අන්තිමටම කියනවා මේකට නොගැලපෙනවා වගේ හිතෙන්නත් පුළුවන්. අන්තිමටම කියනවා නිබ්බාණං පරමං සුඛං කියලා. ඒ තමයි ආධ්‍යාත්මික සෞඛ්‍ය. නිවන. එතකොට මේ වගේ ඉතා සරල දේවල් පවා බුදුදහම හොන්දට බලන්න බණ 10ක 15කට මීටත් වඩා වැඩියෙන් කියන්න පුළුවන්. ගොඩක් මූල ධර්ම බුදුදහමින් අරන් තියෙනවා. දැන් ලෝකේ සතිමත් බව ගැන කතා කරනවා. සම්පූර්ණ අපි ඒවා. නමුත් අපිට දැන් සතිපට්ඨාන සූත්‍රය කිව්වම අපි කැමති නෑ ඒකට. සතිපට්ඨාන සූත්‍රය කිව්වම අපි ඒක ගැන අපි හිතන්නේ වයසට ගියාම බලන්න ඕන එකක් එහෙම කියලා. ඒ වුණාට පින්වත්නි සතිපට්ඨානයේ සම්බන්ධ ආතති කලමනාකරණයේ සම්බන්ධ පේටන් බලපත්‍රයේ තියෙන ඇමරිකන් ජාතිකයෙකුට සූත්‍රය අපි පේටන් බලපත්‍රයේ තියෙන ඇමරිකන් ජාතිකයෙකුට ඇමරිකාවේ ওই කැලිෆෝනියාවල එහෙම විශ්වවිද්‍යාලවල සමහර කාල ඒ කියන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් පරිශන විශාල ප්‍රමාණයක් එළියට එනවා. නමුත් අපි අවාසනාවකට අපි ළමයෙකුට එහෙම එකක් ගැන අදහසක් දීලා නැහැ. කොතනින් හරි ලොකු වැරදීමකුත් අපේ තියෙනවා. මේ බටහිර ගැතිකම සහ බටහිරට ආවඩන ගතිය බලපෑව අපේ තිබුණ ඊටාම ඉහළ දැනුම් පරාසයේ යට යන. එතකොට දැන් මේ විදියට ගත්තාම බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ සංසාරයට නැවත එකතු නොවන විදියට හිත හදන්න උත්සාහ කරන එක. එතකොට මේ හිත හදා ගැනීම තුළ සංසාරයට එකතු වෙන්නේ නැත්නම් මේ දුක මෝරන්නේ මේ දුක මෝරනවා කියලා කියන්නේ සාංශාරිකයි කියන එක. ඒ දුක මෝරන්න තමයි සංසාරයට ගැට ගැහෙන්නේ. ලෝකේ নানা ආකාර දුක මෝරනකොට ඒ දුක මෝරන එක තමයි සංසාරයට ගැට ගැහෙන මූලික සාධකය. දුක මෝරන්නේ පංචස්කන්ධය නිසා. ඒ කියන්නේ මේ අපි අහන දකින්න දැනෙන හිතෙන ලෝකයේ තුල මේ වෙලාවේ අපි තුල ස්කන්ධ පහක් පහළ වෙනවා. ඔබට මාව පේන වෙලාවේ ස්කන්ධ පහක් පහළ වෙනවා. ඔබ මේ ආලෝකයේ අහන දකින්න දැනෙන හිතෙන හැම දෙයක් තුලම ස්කන්ධ පහක් පහළ වෙනවා. පංචස්කන්ධය කියලා ඒකට කියනවා. ඒ කියන්නේ දැන් ඔබ යමක් දකින්නකොට අපි හිතමු ලස්සන කෙනෙක් දකින්නවා කියලා. ඒ දකින්නකොට පින්වත්නි දැකීම තුල ඔන්න ඇහි චක්කු විඥානයයි පහළ වෙන්නේ. ඇහැයි රූපයයි චක්කු විඥානයයි තුන පහළ වෙනවා. එතකොට ඔන්න විඥානස්කන්ධය කියලා එකක් පහළ වෙනවා. මේවා නාම මාත්‍රයක් හරි දැනගන්න. ඊට පස්සේ පින්වත්නි විඥානස්කන්ධය පහළ වෙනකොට ඒ දකින්න රූපේ අඳුන ගන්නවා. ඒකට කියන්නේ සංඥාව කියලා. රූප සංඥාවක් පහළ වෙනවා. ඔක්කොම තමන්ගේ ඇතුලේ වෙන්නේ. සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. ඔන්නෝක තමයි පංචස්කන්ධය කියන්නේ. ඊට අනුව පින්වත්නි සමහරට දැක්කාම මේ හොඳයි කියලා හිතෙනවා. ලස්සනයි කියලා හිතෙනවා. සුඛ වේදනාවක් ඇති වෙනවා. වේදනා තුනයි තියෙන්නේ. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. ඔච්චරයි. ලස්සනයි නම් සැප වේදනාවක් ඇති වෙනවා. ඔන්න වේදනා ස්කන්ධයක් පහළ වෙනවා. වේදනා ස්කන්ධයක් පහළ වෙනවා. ඒ දකින්න දෙයට අනුව හිතට සිතුවිලි ගලන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒකට කියනවා සංකාර කියලා. දැන් ලස්සන කෙනෙක් ඒ ලස්සන තරුණියක් නම් තරුණියෙක් දැකේ රාගයේ වගේ සිතුවිලි ගලන්න පුළුවන් හිතට. අන්න සංකාරස්කන්ධයක් පහළ වෙනවා. දැන් මේ බලන්න විඥානස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංකාරස්කන්ධයක් පහළ වුණා. දැන් තව එකක් ඉතුරුයි. මොකක්ද? රූපස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥානනේ. රූපස්කන්ධය. අර නාම ධර්ම ඔක්කොම ඇසුරෙන් පින්වත්නි රූපස්කන්ධයකුත් පහළ වෙනවා. ඒ වෙලාවේ රූපස්කන්ධයක් පහළ වෙනවා.
ඒ නිසා තමයි අර නාම ධර්ම ඇසුරෙන් රූපේ විශාල වෙනස්කම් වෙන්නේ. සමහරට රාගයේ වගේ නාම ධර්මයක් සංකාරයක් ගන්නකොට හෝමෝන ක්‍රියාකාරීත්වයේ බව ඇති වෙන වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. රුධිර සංසරණ වේගයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ළඟ ඉන්නවා නම් දාඩිය දාන්න පුළුවන්. බැලූ බැල්මට ශරීරයේ වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නාම ධර්ම ඇසුරෙන් රූපයත් හටගෙන නිරුද්ධ වෙනවා. ඕක හැම වෙලාවකම වෙන එකක් අඩු වැඩි වශයෙන්. ඒ කියන්නේ දැන් බලන්න මේක පුදුමාකාර විශ්ලේෂණයක්. මේ දැකීම් මාත්‍රයක් තුල මෙබඳු ස්කන්ධ පහක් පහළ වෙනවා කියලා කාටවත් කියන්න පුළුවන්. කියන්න බෑ. මේවා පහළ වෙලා එක දිගට පවතින්නේ නැහැ. හටගෙන එතනම නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන ලෝකයේ තමයි අපිට උපාදානෙ වෙන්නේ. ඒක තේරුම් කරන්න තව බණ 10ක් විතර කියන්න වෙනවා. හටගෙන නිරුද්ධ වෙනකොට ඒක උපාදානෙ වෙනවා. අපිට හිතෙනවා මේ ඔක්කොම එක දිගට වෙනවා කියලා. සුඛ වේදනාව එක දිගට පවතිනවා. එහෙම හිතෙනවා. එතකොට ඒක උපාදානෙ වෙනවා. ඔන්න ඔය පංචස්කන්ධය පහළ වුණාම ඒක උපාදානෙ වුණාම ඒකට අනුව තමයි දුක හටගන්නේ. ඒකට අනුව ඒක උපාදානීය වීම නිසාම මොකද ඒකනේ දුක තෝරලා අන්තිමටම කියන්නේ මේවා නොගැලපෙනවා වගේ හිතෙන්න පුළුවන්. දැන් බලන්න දුක කොහොමද තෝරන්නේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛ. ඔහොම කියන යනව නේද? ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, යම් පිච්ඡන්නල මේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. අන්තිමටම ඔක්කොම කියලා බුදුරජාණන් වහන්සේ අකුලල එක වචනකින් කියනවා. කොහොමද කියන්නේ? සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි සංක්ෂිප්තව කියන්නම් පංච උපාදානස්කන්ධයයි දුක. ඇයි මේ දැකීම් මාත්‍රය තුල පංචස්කන්ධයක් පහළලා ඒක උපාදානී කරගත්ත නිසා තමයි දුක. උපාදානී කරගත්තට පස්සේ ඊළඟට ඒ උපාදානී නිසා එයා සිතින් කයින් වචනින් ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් සිතින් කයින් වචනින් එයා ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් ක්‍රියාත්මක වෙනකොට අන්න කර්ම හැදෙනවා. නව කර්ම. කර්ම හැදුනා කියන්නේ අනාගතයේ දුක මෝරන්නේ නැද්ද? කර්ම හැදුනොත් ආයේ කර්මී කියන ක්ෂේත්‍රයේ තිබොත් විඥානේ කොත්තන වුණත් පිහිටනවා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන කර්මී කියන ක්ෂේත්‍රේ හදන්න නැතුව ඉන්න. ඒකයි මේ පංචස්කන්ධයේ දුකයි කියලා කිව්වේ. අර දැන් ඔබට තේරෙනවානේ දැකීම් මාත්‍රය තුළ පංචස්කන්ධයක් පහළ වෙනවානේ. දැන් ආයේ මේ දේශනාව ඇහෙනකොට ඔබට තේරෙවි ඒක. එතකොට දැකීම් මාත්‍රය තුළ පංචස්කන්ධයක් පහළ වෙලා ඒක උපාදානී වුණාට පස්සේ ඒ වෙනුවෙන් අපි කාම පරිේශණයක යෙදෙනවා. දැන් ලස්සන රූපය ඒක මගේ කරගන්න හිතෙනවා. දැන් මලක් ලස්සනයි නම් ඒ මල උපාදානී වුණාම මල කඩන්න හිතෙනවා, මල ඉඹින්න හිතෙනවා, මල සුවඳ කරන්න හිතෙනවා, මල ගෙදර ගෙනියන්න හිතෙනවා. මම මේ උදාහරණයකට කියන්නේ. එතකොට සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මේ මොහොතේ සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වුණොත් එතන පින්වත්නි නැවත කර්ම හැදෙනවා. අවිද්‍යාව සහගතව ක්‍රියාත්මක වෙන හැම තැනකම කර්මයක් හැදුනා කියලා කියන්නේ කර්මී කියන කුඹුරේ තමයි විඥානයේ කියන බීජය තණ්හාවේ තෙතමනයත් එක්ක පැලවෙන්නේ. තණ්හාවෙන් තෙතමනින් පැලවෙන්නේ. අන්න ඒකයි අනාගතයට දුක මෝරනවා කියලා කිව්වේ. එහෙම නැතු මේ පංචස්කන්ධේ පහළ වෙච්ච තැනම අනිත් පැත්තට දුක එනවා කියලා නෙමෙයි. මේක උපාදානී වීමට අනුව ඔක පටිච්ච සමුපාදේ කොහොමද කියන්නේ? උපාදාන පච්චය භව. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා කියන එක. භව පච්චය ජාති. විපාක පිණිස කර්ම හැදුනම ජාතිය. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා ඊට පස්සේ කියනවා. ඉතින් මේක මහ ලොකු වැඩක් ඇත්තටම. ඇත්තටම මේ ක්‍රියාවලිය වෙන්නේ Taman තුලමයි. මේක ලෝකේ අවුලක් නෙමෙයි. Tamanගේ අවුල ලියාගත්තම ප්‍රශ්න ඉවරයි. අපි හිතාගෙන ඉන්නවා මේ රූප වෙනස් කරන්න. අපිට මේක තේරෙන්නේ නැතිකම නිසා අවිද්‍යාව සහගත භාවයේ නිසා මේ එළි රූප වෙනස් කරන්න හදනවා. ශබ්ද එයා හිතනවා මේ කොහොමරි රූපේ වෙනස් කළොත් එහෙම මේ මට ඒක මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔයා මෙතනට මෙහෙම ඉන්න ඕන, ඔයා මේ විදියට ඉගෙන ගන්න ඕන කියලා එළි ඒවා වෙනස් කරන්න හදනවා. එළි ඒවා වෙනස් කරන්න බෑ පින්වත්නි. කොහොමද එළි ඒවා වෙනස් කරන්නේ? එළි ඒවා කොහොමද වෙනස් කරන්නේ? එළි ඒවා වෙනස් කරන එක ප්‍රායෝගිකව කරන්න බෑ. එළියේ දැන් මේක මේ වගේ උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ගොඩාක් මුල් තියෙන, විශාල මුල් තියෙන, උල් තියෙන, කටු තියෙන කැලෑවක් මැද ඔබ ඉන්නවා. ඔබට මේ කැලෑවෙන් එළියට යන්න ඕන. අපි එහෙම හිතමු. මේ කැලෑවේ යන්න ඕන කොහොම හරි එළියට මේ කටු නිසා යන්න බෑ. අමාරුයි.
එතකොට ඔබ කල්පනා කරන හොඳම දේ තමයි යන පාරේ කටු ටික ගලව මුල් ටික ගලව මම පාර හදාගෙන සතපුම් ගානක් දුර කැලෑවක ඉන්නේ කියලා හිතන්න. කරන්න පුළුවන් ද ප්‍රායෝගිකව? දැන් එළියේ වැඩක් කරන්න වෙලානේ. බෑ. සිරෙප්පු දෙකක් දාගත්තම ප්‍රශ්න ඉවරයිනේ. අන්න ඒ වගේ මේ එළියේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වෙනස් කරන්න හදනව වෙනුවට ඒකට ඒ කියන්නේ තමන්ගේ හිත වෙනස් කරගත්තට පස්සේ මේ මනාපමනාප රූපේ විසින් සංකාර ධර්මයන් හිතට ගලන්නේ නැති විදියට හිත වෙනස් කරගත්තට පස්සේ අවුල් ප්‍රශ්න විසඳෙනවා. අනේ හිත වෙනස් කරගෙන මොකද මේක එළිය අවුලක් නෙමෙයි. මේක හිතේමයි අවුල. නොඑක් ආකාරي අපි අර මුලින් පාඩේ මතක් කළා වගේ නොඑක් ආකාරයේ සංඥා රූප සංඥා මේ මතු කරපු ගාථා පාඩේ අදහස දල වශයෙන් හරි කියනකොට මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා මේ සංඥා එනකොට මේවා උපාදානය කරගෙන මේවා තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට ඒවා වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන ඒවා වෙනස් කරන්න හදනවා. නමුත් පින්වත්නි බාහිර ලෝකේ අවුලක් නැහැ. බාහිර රූප ශබ්දවල කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හිතන්න මේ විදියට පරණ සින්දුවක් ඇහෙනවා. 70 දශකයේ සින්දුවක්. ඔය 70 දශකයේ සින්දුවක් අහගෙන ඉන්න අවුරුදු 50 විතර වෙන කෙනෙක් හොන්දට මේ සින්දුව විඳිනවා. මේසෙට ගගහා ඉතින් එයා හරියට විඳිනවා. එයාට ඇති වුණේ මනාපකමක්ද අමනාපකමක්ද? මනාපකමක්. දැන් මේ අවුරුදු 16ක 17ක කොල්ලෙකුත් ඕක අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට එයාට හිතෙන්න පුළුවන් මොනවද අප්පා මේ අහන සින්දු? මේවා සින්දුද? එහෙම හිතෙන්න පුළුවන්. එතකොට ඒ શબ્දේම නිසා එයාට ඇති වුණේ පටිගයක්. එක්කෙනෙකුට රාගයක් කැමැත්තක් ඇති වුණා, එක්කෙනෙකුට පටිගයක්. සමහර විට මේ හිතන්නකෝ නිකන් මානසික අවුල් වෙච්ච මිනිස්සෙක් ඕක අහගෙන හිටියම එයාට විශේෂ අදහසක් නැහැ. අවිද්‍යාව සහගත උපේක්ෂාවක් එයාට. උපේක්ෂාව. දැන් මේක શબ્දේ අවුලක්ද? නෑ. බාහිර අවුලක් නෙමෙයි. දැන් බාහිර අවුලක් නම් හැමෝටම එක වගේ දැනෙන්න එපායි. තර්කයක් විදියට ගත්තත් බාහිර නම් අවුල ඒක හැමෝටම එක වගේ දැනෙන්න ඕනද නැද්ද? නෑ. දැන් බලන්න ඒක ඇතුළට ගත්ත විදිය අනුව එක්කෙනෙකුට රාගය ඇති වෙනවා, එක්කෙනෙකුට පටිඝය ඇති වෙනවා, එක්කෙනෙකුට අවිද්‍යාව සහගත උපේක්ෂාව. ඔය දැන් නාම රූප ධර්මයේ මිලක්ක කරගෙන භාවනා කරන කෙනෙක් ඕක අහගෙන හිටියා කියලා හිතමුකෝ. දැන් ඒවා පැත්ත අපි කතා කරේ නෑ මේ දැන්. නාම රූප ධර්මයන් වශයෙන් භාවනා කරන්න පුළුවන්. අපේ භාවනා ක්‍රම තියෙනවා. එතකොට යාට පේන්නේ එළියේ රූපේ, එළියේ ශබ්දයයිතිත් රූපයට, කනයිතිත් රූපයට, ඒ ඔස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්ම ටිකක් ඇති වුණා. අහගත්ත සින්දුවකුත් නැහැ, අහපු මමත් නැහැ. මෙතන හුදු නාම රූප ධර්ම ටිකක් ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ. අන්න අහුවෙන්නේ නැහැ. පංචස්කන්ධය ඉලක්ක කරගෙන අර ඔබට මං කියවනේද පංචස්කන්ධයක් පහළ වෙනවා කියලා. පංචස්කන්ධය ඉලක්ක කරගෙන භාවනා කරන මිනිස්සෙක් නම් එයාට හිතෙන්නේ කොහොමද දන්නවද? එයාට හිතෙන්නේ දැන් මේ ඊටාම පරණ අපිටම අමරදේව මහත්තයාගේ සින්දුවක් කියලා බොහොම පූජනීයත් මේ ලංකාවේ මිනිස්සු සලකන ගායකයෙක්නේ. ඒ මහත්තයාගේ සින්දුවක් ඇහෙන්නේ කියලා හිතමුකෝ. ඒක ඇහෙනකොට පින්වත්නි දැන් පංචස්කන්ධය ඉලක්ක කරගෙන භාවනා කරන්න පුළුවන්. භාවනා කරන කෙනෙකුට වෙන්නේ සෝත විඥානේ පහළ වුණා. ඔන්න ඒ නිසා මට ඇහෙන්නේ සෝත විඥානේට අනුව සංඥා ස්කන්ධයක් පහළ වුණා. මේ අමරදේව මහත්තයාගේ හඬ කියලා මං අඳුනගත්තා. අඳුනා ගැනීම සංඥා ස්කන්ධය පහළ වුණා. ඊට අනුව පින්වත්නි ලස්සනයි නම් සුඛ වේදනාවක්, ලස්සන නැත්තම් දුක් වේදනා, වේදනා ස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව රාගය හෝ පටි මොනවා හරි සංකාරයකුත් හිතට ගලාගෙන එනවා. සිතුවිලිත් එනවනේ එක එක ඒවා ගලාගෙන සංකාර ස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව රූප ස්කන්ධයත් වෙනස් වෙනවා. ඒ නිසා තමයි තට්ටු කරන්නේ, අප්පුඩි ගන්න. ඉතින් මර නාම ධර්ම ඇසුරින් රූපයත් ඒ මොහොතේ ඒකට අපි කියන්නේ අභිධර්මින චිත්තජ රූප කියලා. ඒ බෙහෙතෙම රූප වෙනස් වෙනවා. මේ දැන් මේ වෙලාවේ වාඩි වෙච්ච මම නෙමෙයි නැගිටින්නේ. ඇයි? රූප කලාප බිදි බිදි යනවා. ඒක අපිට ඇහැට පේන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ඇහෙන් සත්‍ය අල්ලන්න බෑ කියලා. ඔය විදියට බලනකොට යාට තේරෙනවා මේ අමරදේව මහත්තයාගේ සින්දුවක් ඇහුණා කියලා කතාවකුත් නැහැ. අහගත්ත මමත් මේ පැත්තේ නැහැ. මෙතන පංචස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා යම. ඔය විදියට බලන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් ඔතන හිටියා කියමුකෝ. රහතන් වහන්සේ නමක් හිටියොත් එහෙම රහතන් වහන්සේට නිකන් ඇහි මාත්‍රයක් විතරයි එතනම අතහැරිලා යනවා. අපි තණ්හාවෙන් තෙත් කරනවනේ. ආන්න ඕක තමයි රහතන් වහන්සේගේ අපේ වෙනස පින්වත්. දැන් බලන්න එහෙනම් ශබ්දේ දාවුල. ශබ්දේ අවුල වෙන්න බෑනේ. ඇයි බලන්න හැමෝම ගත්තේ එකම විදියට නෙමෙයි. ඇතුළට ගන්න විදියයි අවුල.
කෙලෙස් ඇති වෙන්නේ නැති විදිහට ඇතුළට ගත්තා නම් මේ එළියේ කිසි දෙයක රාගේවත්, ද්වේෂේවත්, පටිඝේවත් මොකක්වත් නැහැ පින්වත්නි. එළියේව වෙනස් කරලා හරියන්නේ නැහැ. ඉතින් එළිය වෙනස් කරන්නනේ අපි උත්සාහ කරන්නේ. ඒකනේ මේ සම්ප්‍රදායෙන් කරන්නේ. ඔයා මෙතනද මෙහෙම අඳින්න ඕන. ඔයා මෙතනට එනවා නම් මේ විදිහට එන්න ඕන. එහෙම කියන්නේ නැද්ද? පින්වත්නි කොච්චර හොඳට ඇඳගෙන හිටියත් හිතේ රාගේ තියෙනවා නම් ඇඳුම් අස්සින් හරි රාගයට නිමිත්ත ගන්නවා. හිත හැදිලා නැත්තම්. හිත එතකොට දැන් ඊට පස්සේ මේක වෙන්නේ පංචස්කන්ධය ඇති වෙන්නේ පින්වත්නි තමන්ගේ තුල පවතින උපදීන් නිසා. ගිලගෙන බැසගෙන පවතිනවා අපි සමහර. එතකොට මේ ගිලගෙන බැසගෙන පවතින තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ කුමකටද? තණ්හාව ඇති වෙන්නේ චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඒත්ත නිවිසමානා නිවිස්සති. ඇහෙන් දකින්න රූපේ කෙරෙහි තමයි ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් අල්ලන තාක්කල් තණ්හාව උපදිනවා. එච්චරයි. දැන් රූපයෙන් ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් අල්ලන්න එපා කිව්වට පුළුවන්ද? බෑ. මේ වෙලාවේ නිකන් හිතුණාට බණ අහලා ඉවරුණාට පස්සේ ආයෙත් එළියට ගියාට පස්සේ දරුවා එනකොට තුරුල් කරගන්න ගතිය එනවා. ප්‍රිය මధుරභාවයෙන් පිළිගන්නවා. එහෙමනම් එළියේ රූපේත් යථාර්ථය දකින්න තමයි විපස්සනාව උදාව කරන්නේ. විදර්ශනා කරනකොට තේරෙනවා දොයනා කායानुපස්සනා භාවනා වලින් එහෙම තේරෙනවා මෙතන මේ ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක්, ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීමක්, ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන මේකට මගේ අවිද්‍යාව නිසා මගේ ආත්මය කියලා අහු වෙලා ගිලගෙන බැසගෙන දඟලනවා. මේකේ ඇති දෙයක් නැහැ. මොකද්ද මේකේ සාරය කියලා තමන්ගේ හිතටම වැටහෙනකොට එයා දරුවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සම්මුති ඥානයක් තියෙනවනේ. යුතුයකම් වගකීම් ටික වෙනදට වඩා හොඳට කරනවා. හැබැයි උපාදානයක් නේ. ඔන්න ඔය වගේ ඒ උපාදානි නැති තාක්කල් භවේ නැහැ. භවේ නැති තාක්කල් ජරා මරණ නැහැ. භවේ නැති තාක්කල් ජාතිය නැහැ. ජාතිය නැති තාක්කල් ජරා මරණ නැහැ. ඔන්න ඔහොමයි ලිහෙන්නේ මේක. මේකට අවුල තණ්හාව පින්නවා. තණ්හාව මේ වෙන කොහෙවත් ඒවට නෙමෙයි හිතේ තණ්හාව උපදින්නේ. තාමම්ම දකින්න රූපය කෙරෙහි අපේ හිතේ තණ්හාව උපදින්නේ. ආහපු නැති දැකපු නැති රූප ගැන කවදා හරි තණ්හාවක් ඇති වෙලා තියෙනවද? ආහපු නැති ශබ්ද ගැන මේ වෙලාවේ යන ඕස්ට්‍රේලියාවේ හොඳම සින්දුව ඒ රටේ ප්‍රසිද්ධම සින්දුව අපි හිතමු. උපදිනවද තණ්හාව? ඒ රටේ මිනිසුන්ට තණ්හාව උපදිනවා. මොකද මේ මිනිස්සු අහන එකනේ. එහෙනම් මතක තියාගන්න ආහපු දැක්ක දැනුණු හිතුණු දේවල් වලට විතරයි හිතේ තණ්හාව උපදින්නේ. ඒකයි චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති කිව්වේ. ඇහෙන් ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් රූපේ පිළිගන්න තාක්කල් තණ්හා උපදිනවා. ප්‍රිය මధుරභාවයෙන් පිළිගන්නේ නැද්ද? එතන තණ්හා උපදින්නේ නැහැ. තණ්හාව නැත්තම් උපාදානෙ නැහැ. උපාදානෙ නැත්තම් උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානෙ නිරුද්ධ වෙනකොට භවය නිරුද්ධයි. භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වෙනකොට ජාතිය නිරුද්ධයි. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. ඔක්කොම දුක ඉවරයි. ඔන්න ඔහම ඔක හරි ලස්සන එකක් පින්වත්. මේක මාතෘකාවක් විදියට අරගෙන පින්වත්නි ධර්මය අල්ලන්න, ධර්මයේ හොයන්න, ධර්මයේ ගලපන්න. තමන්ගේ ඇතුළෙත් මේක නේද වෙන්නේ කියලා තමන්ට ගලපලා බලන්න. අන්න එතකොට තමා තුලම තේරෙවි ලෝකේ මම මේ අත්දකින්නේ මොනතරම් මායාවක්ද, යථාර්ථයේ මොනතරම් වෙනස්ද කියලා තමන්ට තේරෙයි. ඒ බඳු තේරුම් ගැනීමක් පිණිස මාතෘකාවක් හැටියට. ඇත්තටම අද මේ දේශනාවේ මාතෘකා පාඩේවත් මම හරියට පැහැදිලි කළේ නෑ. නමුත් මේ දේශනාව පොදුවේ හරයාත්මක දේශනාවක් කියලා මම හිතනවා. මේ දේශනාව ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ පානදුර බාලිකා මහා විද්‍යාලයේ විද්‍යාංශයේ ගුරු බවතුන් එකතු වෙලා කල්යාණ මිත්‍ර පිරිසක් මැදිහත් වෙලා දේශනාව සිද්ධ කරන්නේ. ඒ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය, කායික මානසික සුව සහනය ප්‍රාර්ථනා කරනවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධය පිණිස මේ උතුම් කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ පානදුර බාලිකා මහාවිද්‍යාලයේ විද්‍යාංශී ගුරු බවතුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව සඳහා මැදිහත් වෙන්නේ. ඒ මැදිහත් වන සියලුම දෙනා නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සියලු ලෝකවාසීන්ටත් කොරෝනා වසංගත තත්වයෙන් මිදී සුවපත් භාවයේ පිණිස උපකාර වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් විශේෂයෙන් වර්තමානයේ බෞද්ධ නාලිකාවේ කටයුතු කරන බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා.
මේ කුසලානිසංසයන් බලවත් වීම තුළ සංසාර ගමනේ කෙලවර අමා නිවන් පිණසම දේශනාව හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අනුමෝදනා කරනවා සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන බෝධිසත්ව ගුණෝපේත නම කියන්න අවසරයි පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් අවබෝධයේ පිණිස මේ කුසලානිසංසයන් බලවත් වේවා උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඔබ හැම දිනාටමත් විශේෂයෙන්ම පානදුර බාලිකා මහා විද්‍යාලයේ විද්‍යාංශයේ පින්නතුන් පිරිසක් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ වෙනුවෙන් කැප වුණු තවත් අය ඉන්න පුළුවන්. සියලුම දෙනාටත් නිවසේ සිට ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටත් පානදුර බාලිකා මහා විද්‍යාලයේ සියලුම ගුරු භවතුන්ටත් සියලුම පින්තුන්ටත් හැම දිනාටම උතුම් නිවන් පිණසම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාටම සංසාර ගමනේ කෙලවර නිවන් පිණසම මේ දේශනාමේ කුසල් බලවත් වේවා නිවන් දොරටුවක්ම වේවා කියලා දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.